සදහැවතුනි හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලින් ඔබ සෑම සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, උතුම් ධර්මාවබෝධය ලබත්වා. විහාරාධිපති පූජනීය නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි. විහාරවාසීව වැඩ සිටින සියලුම කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයෙන්ද අවසරයි. සදැහැති කාරුණික පින්වතුනි, දැන් ඔබ උදෑසන කාලයේ සිට මේ මොහොත දක්වා සදහම් ශ්‍රවණය කරලා, භාවනා කරලා, සම්බුද්ධ පූජාවන්ට සම්බන්ධව පින් රැස් කරගෙන, දහවල දානයෙන් පසු බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් කුසලය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි. අපි නිතර බණ අහන නිසා, නිතර ධර්ම සාකච්ඡාවන්ට ඇහුම්කන් දෙන නිසා අපිට ධර්මයෙන් ඇත්තෙන්ම අඩුවක් නැහැ. ඇතැම් විට දහම් දැනුමෙනුත් ලොකු අඩුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම ධර්ම මාර්ගය පවතින්නේ අමා මහ නිවන පිණිසයි. ඒක නිසා මේ ධර්ම මාර්ගය භාවේ තබ්බන්ති, භාවිතා කරන්න කියලා කියනවා. මොනවද අපි භාවිතා කරන්නේ? සාමාන්‍යයෙන් භාවිතා කරනවා කියන වචනේ අපි ගත්තොත් බෙහෙත් භාවිතා කරනවානේ. එතකොට අපි රෝගීව ඉඳලා බෙහෙත් භාවිතා කරාට පස්සේ නිරෝගී වෙනවා. ඒ පවතින රෝගවලින් නැගී සිටිනවා. ධර්ම මාර්ගයත් එහෙමයි. භාවිතා කරන්න තිබෙන්නේ. සසරට වැටිච්ච සත්වයන්ව බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ රෝගීන් හැටියට. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හඳුන්වන්නේ ඖෂධ හැටියට. දැන් එහෙනම් අපි මුලින්ම දැනගන්න ඕනේ අපි රෝගීන් බව. මොනවැන්ද රෝගී වෙලා ඉන්නේ? කෙලෙස් වලින්. ඒතර කෙලෙස් නැමැති රෝගය මුළුමනින්ම දුරු කර ගන්නට, නිට්ටාවටම කෙලෙස් රෝගයෙන් අත් මිදෙන්නට භාවිතා කළ යුත්තේ කුමක්ද? දහම් ඖෂධ. දහම් ඖෂධ වලට වැඳ හිටියොත් හරිද? පුද හිටියොත් හරිද? ගුණ කිය හිටියොත් හරිද?
කටපාඩම් කර කර හිටියොත් හරිද? මොකද්ද කරන්න ඕනේ? බොන්න ඕනේ. බොන්න ඕනේ. බෙහෙතක් නම් බලහත්කාරයෙන් පොවන්න පුළුවන්. කසායක් නම් පත අට එකට සිඳවා කට නේද? අඬුවකින් ඈත් කරලා බලෙන් අපිට ගිල්ලන්න පුළුවන්. ධර්මය එහෙම බලෙන් දෙන්න බෑ. ධර්මය ලබා ගන්නට ප්‍රඥාව ඕනේ. මොකක්ද ඕනේ? ප්‍රඥාව. ඉතින් ඒක නිසා දැන් අපි බණ අහන්න කලින් සුළු මොහොතක් ප්‍රඥාව උපදවා ගන්නයි හදන්නේ. ප්‍රඥාවට සමීපම කාරණය සමාධිය. එහෙනම් අපි සමාධි භාවනාවට පුංචි පුහුණුවක් පෙරහුරුවක් ලබමු. දිවා දාණයෙන් පසු පැවැත්වෙන පළමු වැඩසටහන නිසා ටිකක් ඇඟබර ගතියක්, අලස බවක්, ක්ලාන්ත බවක් ඇතිවීම ස්වභාවිකයි. ඒකට ඉඩ නොදී අපි බලමු අපේ හිත සමාධි අරමුණේ පවත්වන්නේ කොහොමද කියලා. හොඳයි. ඔබ සුව පහසු ඉරියව්වෙන් වාඩි වෙන්න. ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ඔබට සුවයක් පහසුවක් දැනෙන්නට අවශ්‍යයි. දැස් පියාගන්න. පළමු පියවර නිහඬ අවධානය. දැන් ඔබගේ වඩාත්ම සංවේදී ඉඳුරන් දෙකක් මේ මොහොතේ ක්‍රියාත්මකයි. ඒ ඔබේ කන සහ මනස. එහෙනම් අපි දැන් කරන්නේ කනෙන් අරගෙන මොළයට දාගන්න හදන්නේ. බලන්න ඔබ මේ විදිහට නිහඬව අවධානයෙන් සිටිද්දී ඔබේ හිත මේ මොහොතේ පවතිනවද? මේ මොහොතෙන් බැහැරට විසිරෙනවද කියලා? ඔබ මේ භාවනා අරමුණ ඔබේ උරුමයක් කරගන්න එපා. ඔබ මේ භාවනාවේ අයිතිකාරයා බවට පත් වෙන්න එපා. ඔබ මේ භාවනාව පාලනය කරන්න එපා. අනදීමක් කරන්න එපා. වෙනස් කරන්න යන්න එපා. තියෙන දේවල් තියෙන විදියටම තියෙන්න දෙන්න. පහුරු ගන්න එපා. අවුස්සන්න එපා. තියෙන දේවල් තියෙන විදියට තිබ්බදේ. ඔබ මෙසේ නිහඬව අවධානයෙන් සිටිද්දිත් විවිධ ශබ්ද බාහිරින් ඔබට ඇහෙන්න පුළුවන්. ඒ හේතුවෙන් ඔබ පීඩාවට පත් වෙන්නත් පුළුවන්. ඔබ හිතන්න ඕනෑම ශබ්දයක් ඇහිච්ච දෙයක්. ඕනෑම ශබ්දයක් ඕනෑම වින්දනයක් ආපු දෙන් හිටපු දෙන් ගිය දෙන් ආපු දෙන් හිටපු දෙන් ගිය දෙන් ඕනෑම ශබ්දයක් ඕනෑම සංවේදනාවක් ආපු දෙන් හිටපු දෙන් ගිය දෙන් පාලනය කරන්නේ අනදෙන්නේ වෙනස් කරන්නේ තියෙන දේවල් තියෙන විදියටම තියෙන්න හරිමු. ගැඹුරු ලින් පතුලක් දෙස එබී බලන කෙනෙක් වගේ
ඔබ හොඳට බලන්න ඔබේ හද පත්ල දෙස අවධානයෙන් බලන්න, කල්පනාවෙන් බලන්න. මේ මොහොත වන විට ඔබේ හිතේ තිබෙන්නේ කම්මැලි කමක්ද, බරගතියක්ද, එපා වීමක්ද, කනස්සල්ලටපත් මානසික ස්වභාවයක්ද, විසිරීමක්ද, පසුතැවීමක්ද? බලන්න හිතේ තිබෙන්නේ කලබලයක්, හදිස්සියක්ද කියලා. ඒ සියලු මනෝභාවයන්, ඒ සියලු මානසික ස්වභාවයන් අපි මොහොතකට ඔළුවෙන් අයින් කරලා බිමින් තියමු. හිත නිදහස් කරගනිමු. ඔළුවේ උස්සන් ඉන්න බර අපි බිමින් තියන්නයි හදන්නේ. හිත නිදහස් කරගන්නයි හදන්නේ. ඔබ මෙහෙම හිතන්න. ඔව්, මට කලබලයක් නෑ. මට කලබලයක් නෑ. මට කලබලයක් නෑ. මට හදිස්සියක් නෑ. මට හදිස්සියක් නෑ. මට හදිස්සියක් නෑ. මම සංසිඳෙනවා. මම සංසිඳෙනවා. මම සංසිඳෙනවා. මම ඉවසනවා. 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 මම මේ ඉන්න වටපිටාව හොඳයි. මම මේ ඉන්න තැන හොඳයි. මම වාඩි වෙලා ඉන්න විදියත් හොඳයි. මම මේ මොහොතේ පවත්වන ඉරියව්වත් හොඳයි. අත් දෙක තියෙන විදිය හොඳයි. කකුල් දෙක තියෙන විදිය හොඳයි. හිස තිබෙන විදිය හොඳයි. හැමදේම හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. කිසිම දෙයක් කරන්නට ඕනේ නෑ. කිසිවක් පාලනය කරන්න අවශ්‍ය නෑ. කිසිවකට අනදීමක් අවශ්‍ය නෑ. තියෙන දේවල් තියෙන විදිහටම තිබ්බදේ මෙහෙම හොඳයි. මේ ඉන්න විදිය හොඳයි. මේ විදිය හොඳයි. මෙහෙම හොඳයි. මෙහෙම හොඳයි. මෙහෙම හොඳයි. දැන් ඔබ අවධානය යොමු කරන්න ඔබ ඉන්න ඉරියව්ව වෙතට. ඔබ ඔබේ මනසින් දකින්න ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඔබ මනසින් මවා ගන්න ඔබේ හිස තියෙන්නේ කොහොමද? උරහිස් දෙක තියෙන්නේ කොහොමද? අත් දෙක තියෙන්නේ කොහොමද? කකුල් දෙක තියෙන්නේ කොහොමද? ඔබේ කය ඍජුව පවතිනවද? තරමක් නැමී පවතිනවද? හොඳට කය ඍජු කරගෙන කොන්ද කෙලින් කරගෙන අවධානය යොමු කරන ඔබේ හිස් මුදුනට. හිස් මුදුන හිතින් දකින්න. නලල වම් ඇස දකුණු ඇස වම් කන දකුණු කන නාසය මුඛය නිකට වම් කම්බුල
දකුණු කම්මුල හිතින් දකින්න ඔබේ මුහුණ ඉදිරිය බලාගෙන සිටින ඔබේ මුහුණ ඔබ හිතින් දකින්න තියෙන දේවල් තියෙන විදියට තිබ්බදෙන් කිසිවක් වෙනස් කළ යුතු නෑ හැමදේම හොඳින් සියල්ල හොඳයි ඔබේ බෙල්ල වම් උරහිස වම් උරහිසේ පහළට බලාගෙන ඉන්න වම් අත දෙසට අවධානය යොමු කරමින් වම් උරහිසේ සිට අතේ පහළට එනකොට වැලමිට වම් අතේ පහළට බලාගෙන ඉන්න මැණික් කටුව පිටි අත්ල අවධානය යොමු කරන්න වම් අතේ ඇඟිලි වලට මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මැද ඇඟිල්ල මුදුගිල්ල සුළඟිල්ල ඇඟිලි අග ඇති නියපොතු කොහොමද ඔබට ඔබේ වම් අත ගැන දැනෙන්නේ ඔහේ තියෙනවා කිසි පීඩාවක් නැහැ දුකක් නැහැ නියපොතු ගැන දැනෙන්නේ කොහොමද ඔබට වදයක් කරදරයක් පීඩාවක් නැහැනේ තියෙන දේවල් තියෙන විදිහටම තියෙන දුන්නාම වදයක් පීඩාවක් කරදරයක් ඇති වෙන්නේ වම් අතේ අත්ල අපි අල්ල කියලා කියන්නේ වම් අතේ අල්ල දැන් වම් අතින් අපි දකුණු අතට මාරු වෙනවා දකුණු අතේ අත්ල දකුණු අතේ ඇඟිලි අග ඇති නියපොතු දකුණු අතේ ඇඟිලි වලට අපි අවධානය යොමු කරමු සුළඟිල්ල මුදුගිල්ල මැද ඇඟිල්ල දබර ඇඟිල්ල මහපට ඇඟිල්ල දකුණු අතේ පිටි අත්ල මැණික් කටුව අත් බාහුව දිගේ උඩට බලාගෙන ඉන්න වැලමිට ඉහළට මෙනකොට දකුණු උරහිස ඔබේ පෙර කය හොඳට බලන්න පෙර කය දෙස පසු කය පිට ප්‍රදේශය තුනටියේ සිට බෙල්ල දක්වාම කොඳුනාරටිය හොඳට සිහි කරන්න ඔබේ පෙර කය ඍජු කය දැන් ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වට අවධානය යොමු කරන්න වම් පාදය වම් පාදයේ කෙන්ඩා වම් පාදයේ කලවා දනිස්ස කෙන්ඩා වලලු කර විලුඹ පිටිපතුල වම් පාදයේ ඇඟිලි ඇඟිලි අග ඇති නියපොතු වම් පාදයේ යටිපතුල යටිපතුල ගැන ඔබට දැනෙන්නේ කොහොමද වද වේදනාවක් නැහැනේ පීඩාවක් නැහැනේ තියෙන දේවල් තියෙන විදියටම තියෙන්න දුන්නාම පීඩාවක් නැහැ පහුරු ගාද්‍ය අවුස්සද්දි තමයි පීඩාව අවධානය යොමු කරමු දකුණු පාදයට
දකුණු පාදයේ යටිපතුල දකුණු පාදයේ ඇඟිලි අග ඇති නියපොතු දකුණු පාදයේ ඇඟිලි පිටිපතුල වලලු කර කෙන්ඩා දනහිස කලවා බලන්න මේ විදිහට ශරීරයේ ඒ කොටස් වෙන් කර කර බලද්දිත් ඔබේ හිත කුමන හෝ අරමුණක දුවනවද කියලා ඔබේ හිත පිට පනිනවද කියලා බලන්න. අන්න ඒ පිට පනින හිත තමයි අසංවර හිත. දමනය නොකළ සිත. ඔබේ ජීවිතයේ සතුරා තමයි ඒ පිටට පැන්නේ. හඳුනගන්න මේක තමයි මට තියෙන බාධකය. කුසල අරමුණක් පවත්වද්දිත් මේ හිත පිට පනිනවා නම් එකෙන් අදහස් කරන්නේ පුහුණුව මදි. එහෙම නැත්නම් පුහුණු වෙලා නැහැ කියන එකයි. දැන් ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වට හොඳින් අවධානය යොමු කරන්න. දැන් අපි සිහි කරමු අට්ටික සංඥාවට සම්බන්ධ නවසීවතිකයේ කොටසක්. අප මේ දැන් මමය, මගේය, මමම තමයි කියලා පරිහරණය කරන ජීවිතය කාලයට අයිති දෙයක්. කල්ලිකුත් වෙනවා. කල්ලිකුත් වෙන ශරීරයක් තමයි අපි පරිහරණය කරන්නේ. මේ ශරීරයේ කල්ලිකුත් වුණාට පස්සේ කොටස් තුනක් මේ ශරීරයෙන් අතුරුදහන් වෙනවා. ආයු උස්මාච විඥාන. මේ ශරීරයේ කල්ලිකුත් වුණාට පස්සේ මේ ශරීරයෙන් ආයුෂ ඉවත්ව යනවා. උණුසුම ඉවත්ව යනවා. විඥාණයත් ඉවත්ව යනවා. ඊට පස්සේ තමයි මේ ශරීරයේ ඇත්තම తত্ত্বය එලි දකින්නේ. ආයුෂයත් උණුසුමත් විඥාණයත් පහව ගිය ශරීරය පැය 24කට පස්සේ පැය 48කට පස්සේ පැය 72කට පස්සේ උද්දුමාතකම් ඉදිමෙන්න පටන් ගන්නවා. අතපය බෙර කොටේ වගේ ඉදිමෙන්න ගන්නවා. මූණ තඩිස්සි වෙනවා. තොල් පොටවල් ඉදිමෙනවා. උද්දුමාතකම්. අපි මේ දැන් පරිහරණය කරන ජීවිතය, අපි මේ නඩත්තු කරන ශරීරය, ආයුෂයයි උණුසුමයි විඥානයයි පහ වෙලා පැය 72ක් ගිය තැන උද්දුමාතකම් ඉදිමෙනවා. විනීලකම්, ලේ නරක් වීම නිසා මේ ශරීරය තද කළු පාටට හැරෙනවා. ඒ හඳුන්වන්නේ විනීලක කියලා. ලේ නරක් වීම නිසා ශරීරය තද කළු වෙනවා. ඒක නිලට හුරු කළු පාටක්. විනීලකම්. විපුබ්බක ජාතං. ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. ඇස් කුහර වලින් ඕජස් වැగిරෙනවා. කන් කුහර වලින් ඕජස් වැగిරෙනවා. නාස් කුහර දෙකෙන් පෙන බුබුලු වගේ ඕජාව වැగిරෙන්න ගන්නවා. මුඛය විවර වෙනවා. ඕජාව වැగిරෙනවා. පෙන ගුලි එළියට එන්න ගන්නවා. මල මූත්‍රා මාර්ග වලින් ඕජාව වැగిරෙන්න ගන්නවා. ශරීරයේ තනින් තන රෝමකූප අතර තියෙන සිදුරු විවර වෙනවා. ඕජාව වැగిරෙන්න ගන්නවා. මුළු දේහයම තෙත් වෙනවා.
තද දුර්ගන්ධයක් හමනවා. මේක තමයි ශරීරයේ ඇත්ත. ශරීරයට සිද්ධ වන නියම ස්වභාවය මේක තමයි. මේ උරුමය අයිති Tamanගේ ශරීරයට විතරක් නෙමෙයි. අජ්ජත්තංවා බහිද්ධාවා තමාගේ ශරීරයටත් අනුන්ගේ ශරීරවලටත් මේ ඉරණමමයි, මීට වඩා වෙනස් ඉරණමක් නෙමෙයි. තමායයි සැලකුවත් අනුන්යයි සැලකුවත් ශරීරවල මීට වඩා දෙයක් සිද්ධ වෙන්නේ. මේකම තමයි පොදු ධර්මතාවය. ආහාර නිසා හටගත්ත ශරීරය ආහාර නිරුද්ධ වීමෙන් අභාවයට යනවා. එතකොට මේ ශරීරයේ පවතින හේතු වෙච්ච ආහාරය තමයි ආයුෂය, උණුසුම, විඥාණය. ඒ ශරීරයේ නඩත්තු වීමට අවශ්‍ය ආයුෂයයි, උණුසුමයි, විඥාණයයි නැති වෙච්ච තැන මේ ශරීරය අභාවයට පත් වෙනවා. වේගයෙන් ක්ෂය වෙනවා. නැසෙන්නේද වේ, වෙනසෙන්නේද වේ. ක්‍රමානුකූලව මේ ශරීරයේ පඨවි ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුවට එකතු වෙනවා. ඇටසැකිල්ල මතු වෙනවා. දැන් හිසක් නැහැ, හිස් කබලක් තිබෙනවා. ඇස් දෙකක් නැහැ, ඇස් කුහර තිබෙනවා. කන් දෙකක් නැහැ, කන් කුහර තිබෙනවා. නාසයක් නැහැ, නාස් කුහර තිබෙනවා. මුඛයක් නැහැ, මුඛ කුහරය තිබෙනවා. දත් නැහැ, දත් ඇට තිබෙනවා. ගෙල ඇට, උරහිස් ඇට, අත් ඇට, ඇඟිලි ඇට, කොඳු නාරටිය, උකුල් ඇට, දනහිස් ඇට, කලවා ඇට, කෙන්ඩා ඇට, පා ඇට, හරියට වරිච්චි ගහලා හදන නිවසක සැකිල්ල වගේ මේ ශරීරයේ සැබෑම සැකිල්ල හොඳට බලන්න ඇට ගොඩක්. ඔබ කොහේ හෝ දැක්ක ඇට සැකිල්ලක් දැන් සිහි කරගන්න. මේ ශරීරයේ තුලත් ඒ ඇට සැකිල්ල ඒ විදිහටම පවතිනවා. මේ විදිහට ශ්‍රාවකයා කායානුපස්සනාවෙන්, නවසීවතිකයෙන්, අට්ටික සංඥාවෙන් ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් සිහි කරද්දී ඔබම බලන්න දැන් ඔබේ හිතේ මේ මොහොතේ තියෙන්නේ රාගයක්ද විරාගයක්ද? මේ මොහොතේ ඔබට තියෙන පීඩාවක්ද සැනසීමක්ද? ඔබට මේ මොහොතේ හිතේ තිබෙන්නේ වෛරයක්ද තරහක්ද සැහැල්ලු බවක්ද? මේ විදිහට කායानुපස්සනාවෙන් ඔබ නවසීවතකයට අනුව අට්ටික සංඥාව සිහි කරද්දී ඔබේ හිතේ පවතින ශරීර ගැන මුලාවක්ද අවබෝධයක්ද? මෙන්න මේක තමයි දිගින් දිගටම අනුගමනය කළ යුත්තේ. ශ්‍රාවකයා කායानुපස්සනාවෙන් මේ විදිහට ජීවිතයේ ඇත්ත සතිපට්ඨානය තුළ පිහිටා සිහි කරද්දී රාගී සිත විරාගී වෙනවා. වෛරී සිත සංසිඳෙනවා. මෝහ සහගත සිතේ අවබෝධය උපදිනවා. මේ විදිහට ඇතිවෙන ඒ විරාගී බවත්, ඒ වීත දෝෂී බවත්, වීත මෝහී බවත් ප්‍රඥාව පිණිස පවතිනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිනවා. දැන් මේ භාවනා මානසිකාර්ය
ස්වාමින් වහන්සේ විසින් නිමාවට පත් කරන්නටයි සූදානම. තාම නිමා වුණේ නැහැ. නමුත් අපි මේ දැන් පවත්වන සමාධියේ නැගී සිටීම එකපාරට කරන්නේ නැහැ. දැන් අපි ක්‍රමානුකූලව යලිත් සමාධියෙන් නැගී සිටමින් මේ පවතින ව්‍යවහාරික ලෝකයට සමවදින්නයි හදන්නේ. ඒකට මම ඔබට උපදෙසක් දෙන උපක්‍රමයක් පවසනවා. මම 10 ඉඳලා 1ට ගණන් කරනවා. 1ට ගණන් කළාට පස්සේ ඔබ දෙනෙත් විවර කොට පියවි ලෝකයට පැමිණෙන්න. 10 9 8 7 6 5 4 3 2 1 දැන් ඔබ හිමීට දෙනෙත් විවර කරන්න. සාදු සාදු සාදු. එක්තරා අරණ්‍යක භාවනාවට උපදෙස් දෙන ගුරුවරයා ගෝලයෝ 3 දෙනෙක් හැදුවා. භාවනාවට උපදෙස් දුන්නා. හොඳට සමාධිය දියුණු කරන්න කියලා ඉගැන්නුවා. එහෙන් පවසල සුමානකින් විතර පස්සේ දැන් ගෝලයෝ 3 දෙනාව පරීක්ෂා කරන්න ගුරුවරයා කල්පනා කළා. ගුරුවරයා මේකට උපක්‍රමයක් භාවිතා කළා. ටිකක් උස ගහක මේ රෙදි වලින් කුරුල්ලෙක් හදලා ගහේ අත්තක රැන්දුවා. දුන්නක ඊතලයකුත් ලෑස්ති කරා. පළවෙනි ගෝලයා එන්න කිව්වා. පළවෙනි නම එන්න කිව්වා. ආවා. දැන් ඔබ අර ගහේ ඉන්න කුරුල්ලාගේ වම් ඇහැ පසාරු කරගෙන දකුණු ඇහෙන් පිට වෙන විදිහට ඊතලේ නිකුත් කරන්න කියලා කිව්වා. හරිද? දැන් ඔන්න ගෝලයා ගහ ළඟට ගියා. කුරුල්ලා ඉන්නවා ගහේ. දුන්නයි ඊතලේ තියෙනවා. ගුරුවරයා කිව්වා හරි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ දැන් ගුරුවරයා අහනවා මොනවද පේන්නේ? ගහ පේනවද? නෑ ගහක් පේන්නේ නෑ. අත්ත පේනවද? අත්ත පේන්නෙත් නෑ. මොනවද එහෙනම් පේන්නේ? කුරුල්ලව පේනවා. ඔළුවට තට්ටුවක් දාලා කිව්වා මදි පොහුණුව. යනවා ගිහලා ආයි පොහුණු වෙනවා. පොහුණුව මදි කිව්වා. දෙවෙනි ගෝලයාට කතා කළා. එයාත් අර විදිහටම දුන්න අරගෙන ඊතලේ නිකුත් කරන්න ගද්දි ගුරුවරයා අහනවා මොනවද පේන්නේ? ගහ පේනවද? නෑ ස්වාමීන් වහන්සේ ගහ පේන්නේ. අත්ත පේනවද? අත්ත පේන්නේ. කුරුල්ල පේනවද? කුරුල්ල පේන්නෙත් නෑ. එහෙනම් මොනවද පේන්නේ? කුරුල්ලගේ ඔළුව පේනවා. මදි පුහුණුව මදි. යනවා කියලා පුහුණු වෙනවා. තුන්වෙනි ගෝලයා ආවා. දුන්න ඊතලේ අතර ගත්තා. දැන් විදින්නයි හදන්නේ. කලබලයක් නෑ, හදිස්සියක් නෑ. මොනවද පේන්නේ? ගහ පේනවද? ගහ පේන්නේ නෑ. අත්ත පේනවද? අත්ත පේන්නෙත් නෑ. කුරුල්ල පේනවද? කුරුල්ලෙත් පේන්නේ නෑ ස්වාමීනි. ඔළුව පේනවද? මොන ඔළුවක්ද? මොකද්ද පේන්නේ? ඇහැ පේනවා කිව්වා. ඔබට භාවනාව අහුවෙලා කියලා කිව්වා. ඊතලේ නිකුත් කළා.
එක ඇහැකින් ඇතුල් වෙලා අනිත් ඇහෙන් පිට වුණා. සමාධියට හදපු උපමාවක් ඒක. දැක්කද? සමාධිය කියන්නේ එකම අරමුණක අපිට නිසල්මනේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඇතැමයි භාවනා කරන්න කියලා හරියට අවුල් හදා ගන්නවා. ආලෝකයක් පෙවුණා කියනවා, දෙවියෙක් ආවා කියනවා, පෙරහැරක් ගියා පෙවුණා කියනවා. ඔබ හිතන්නේ එතන තියෙන සමාධියද විසිරීමක්ද? නිකන් හිතන්න නේ? සමාධිගත සිතේ තියෙන්න පුළුවන් කුසල් අරමුණ විතරයි. දැන් ඔබ කායानुපස්සනාවේ අට්ටික සංඥාව තමයි යම් පමණකින් දැන් ඔය යන්තම් ඔය මම ඔබට කියලා දුන්නේ. එතකොට මේ ඔබ ඉන්නේ ධර්මශාලාවක ඥානාරාමය කියන තැනය ෆෑන් කැරකෙනවය වාඩි වෙලා ඉන්න මේ විදිහට කියන එක මතක් වෙන්න බෑ. අර මුලින්ම කරන්නේ ඒකයි. ගත නොසොල්වා සිත එක්තෙන් කරනවා. මේක අකණ්ඩව පුහුණු කරන්න ඕනේ. දැන් කුසලයේ වඩද්දී ඔබට දැනෙනව ඇති හිතේ රාගය තියෙනවද? නමුත් ඔබේ හිතේ රාගය නැද්ද? තියෙනවනේ. කුසලයේ වඩද්දී රාගය නැහැ. කුසලයේ වඩද්දී රාගය නැත්තම් අන්න ඒ කුසලයේ තමයි දිගටම පුහුණු කරන්න ඕනේ. දැන් දිගටම අපි හිතමුකෝ අපි නිවුස් බලන්න හුරු වුණා කියලා. අපි දැන් බලනවනේ මේ දවස්වල විශේෂයෙන්ම ෆෝන් එකෙන් නිවුස් බලනවා නේද? ටීවී එකෙන් බලනවා, රේඩියෝ එකෙන් අහනවා, පත්තරෙත් බලනවා. ඒතර දැන් අපි දිගින් දිගටම ඒක අනුගමනය කරද්දී දිගින් දිගටම වැඩෙන්නේ මොකද්ද? ලෝභය වැඩෙනවා, තරහ වැඩෙනවා, ඇවිස්සෙනවා, නීවරණ බහුල වෙනවා. ඉතින් කොහොමද මිනිස්සුන් නිදහසක්? නේ? සහනය බලාපොරොත්තු වෙන කෙනා අසහනයෙන් පෙළෙනවා. ඇයි ඒ? අනුගමනය කරන එක වැරදි. මම මුලින්ම ඔබට කිව්වා මේ ධර්ම ක්‍රමයේ තියෙන මොනවා කරන්නද? මොනවා කරන්නද? භාවිතා කරන්න. දැන් මේ කිව්ව ඒ මානසික අභ්‍යාසය මොකක් කරන්න ඕනේද? භාවිතා කරන්න ඕනේ. මාර්ගඵලලාභින් නැති වෙන්නේ නැහැ. අවබෝධ කරපු අය නැති වෙන්නේ නැහැ. මේක හැබැයි භාවිතා කරනවා නම් විතරයි අවබෝධ කරන අය පහළ වෙන්නේ. අර නාස්තිකාර ගමනක අපි නිකන් මේක පැතුමකට පූජාවකට නිකන් කටවචනයකට විතරක් සීමා කරලා නම් කවදාවත් බුද්ධ ශාසනයක් බැබලෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ බැබලෙන්නෙම සිල්වත් ශ්‍රාවකයෝ සීලයේ තුල පිහිටා සීලේ විතරක් මදි. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහනිසංසා. අපි මේ සිල් රකින්නේ මේ ආණ්ඩුවට බය නෙමෙයි. උසාවියට නීතියට බය නෙමෙයි. පව් රැස් වෙන හින්දාම නෙමෙයි. පින් රැස් වෙනවා කියන හින්දාමත් නෙමෙයි. බුද්ධ ශ්‍රාවකයා එතනින් එහාට ගමනක් යනවා. පව් රැස් වෙන හින්දාම සිල් කඩා ගන්න නැතුව ඉන්නව නෙමෙයි. පින් රැස් වෙන හින්දාම සිල් රකින්නව නෙමෙයි. තේරෙනවද? සීල පරිභාවිතෝ සමාධි. සමාධියට අනුග්‍රහ පිණිසයි තථාගත ශ්‍රාවකයා සිල් රකින්නේ. දැක්කද? එහෙනම් නිකන් අර පද ටිකක් සමාදන් වීමක් විතරක් නෙමෙයි. කුසල සිත එකඟ කරගන්නයි සිල්වත්ව ඉන්නේ. ඒ සිල්වත් ඉන්නකොට තමන් චෝදනා කරන්නේ. සිල්වත් ඉන්නකොට බොහෝ විට අනිත් අය අවලාද කියන්නේ. දැන් අනිත් අය අවලාද නගනකොට හිත රිදෙන්නේ නැද්ද? ඒ රිදෙන හිත සමාධිගත වෙනවද? තව තවත් අවුල් වෙනවද? බුද්ධ ශාසනයේ සිල් රකින්නේ තමන් තමාගෙන් චෝදනා නොලබන්නත්, තමන් අනුන්ගෙන් චෝදනා නොලබන්නත්. එතකොට සීල පරිභාවිතෝ සමාධි, සීලෙන් වඩන ලද සමාධිය මහප්ඵලෝ හෝති මහනිසංසා. මහත්ඵලයි. මහත්ඵලයි කියන්නේ ප්‍රතිඵල ගොඩයි. මහානිසංසා ආනිසංස ගොඩයි. තේරෙනවද? දැන් ඔන්න සිල්වත් කෙනා සමාධිය වඩනවා. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්ඵලෝ හෝති මහනිසංසා. සමාධිය වඩන ශ්‍රාවකයා සමාධිය මත පිහිටා ප්‍රඥාව දියුණු කරනවා. තේරෙනවද කියන එක?
සමාධිය වඩන්නේ ප්‍රඥාවට අනුග්‍රහ පිණිසයි. එලි දකින්න නෙමෙයි, දෙවියෝ එක්ක කතා කරන්න නෙමෙයි. තමන් විශේෂ කෙනෙක් කියලා ලෝකයට පෙන්වන්න නෙමෙයි. සමාධි පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ හෝති මහනිසංසා. සමාධිය වඩද්දී ප්‍රඥාවට පැමිණෙන්න පහසුයි. ඒ හිත අවුල් වෙලා නැහැනේ, විසිරීලා නැහැනේ. අදාළ අරමුණට ඉලක්ක වෙනවා. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ අවබෝධ කරන ශ්‍රාවකයන්ගේ ප්‍රභේද. ඇතැම් ශ්‍රාවකයෝ ඉන්නවා මේ සමාධිය මුල් කරගෙන විදර්ශනා නුවණ මතු කර ගන්නවා. හරිද? ඒ ශ්‍රාවකයා එතකොට ධර්මාබෝධයේදී මුල් කරගන්නේ සමාධිය. හරිද? ඒතර සමාධිය මුල් කරන් ප්‍රඥාව දියුණු කරනවා. ඇතැම් ශ්‍රාවකයෝ ඉන්නවා ප්‍රඥා මුල් කරගෙන සමාධිය වඩනවා. ප්‍රඥා මුල් කරන් සමාධිය වඩනවා. ප්‍රඥා මුල් කරගෙන සමාධිය වඩදී සමාධිය තුළින් ආයමත් ප්‍රඥාව වැඩෙනවා. ඇතැම් ශ්‍රාවකයන්ට මේ සමාධි ප්‍රඥා කියන එක සමාන්තරව වැඩෙනවා. යුගනද්ද කියලා කියනවා. සමාන්තර වඩන ශ්‍රාවකයෝ යුගනද්ද. ඇතැම් ශ්‍රාවකයෝ සමාධිය මුල් කරන් ප්‍රඥාව වඩනවා. ඇතැම් ශ්‍රාවකයෝ ප්‍රඥාව මුල් කරන් සමාධිය වඩනවා. ඒතර ඔබ දැනගන්න ඕනි ඔබ මොකක් මුල් කරගෙනද ගුණධර්ම දියුණු කළ යුත්තේ කියලා. තමන්ට තමයි මේක තේරෙන්නේ. තමන් කවුද කියන එක තමන් තේරුම් ගන්න. මොකද දැන් බුදුරජාණන් වහන්සේ නෑ ඔබේ ඉන්ද්‍රිය ධර්ම බලන්න. බුදු කෙනෙකුට විතරයි මේ ඉන්ද්‍රිය ධර්ම දැකීමේ ඥානෙ තියෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේටවත් නෑ. ඒක බුදු කෙනෙක් ජීවමානව වැඩ හිටිද්දි ශ්‍රාවකයන් ලැබෙන විශේෂ වරමක්. ඒ වරම බුදුරජාණන් වහන්සේ විරුණම් පෑවට පස්සේ ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා ශ්‍රද්ධාව මුල් වෙන ශ්‍රාවකයෙක් නම් ඉන්නේ. ශ්‍රද්ධාවෙන් නිවන කරා යන්නට පණිවිඩය දෙනවා. තේරෙනවද? ඇතෙන් ශ්‍රාවකයන්ට කරුණ ගැන ප්‍රඥාවෙන් නිවන කරා යන්න. ඇතෙන් ශ්‍රාවකයන්ගේ වීරිය ප්‍රබලයි. එයාට වීරිය ඔස්සේ ගමනක් යන්න දෙනවා. ඇතෙන් ශ්‍රාවකයන්ගේ සිහිය ප්‍රබලයි. සිහිය ඔස්සේ ගමනක් යන්න දෙනවා. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඒතර ඔබ දැනගන්න ඔබේ ප්‍රබල ඉන්ද්‍රිය කුමක්ද කියලා. ඇතැම් කෙනෙකුට ශ්‍රද්ධාව ප්‍රබලයි. හැබැයි ප්‍රඥාව මදි. එතකොට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කරගන්න ඕනේ. තේරෙනවද? දැන් මේ සමාජයේ තියෙන චෝදනාවක්නේ සද්ධාවන්ත මිනිස්සු හරි මෝඩයි කියලා. එහෙම එකක් නෑ ධර්මයේ තුල. ප්‍රඥාවන්ත මිනිස්සු හරි කට්ටයි. හරි කට්ටයක්. ඇයි හැම විටම විමසන කරන්නේ? එයාව ලේසියෙන් අනිත් අයට අමාරුයි දාන්න බෑ. අර පහන්සිත තියෙන කෙනා ඕනම රැවටිල්ලකට අහු වෙනවා. නමුත් බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාත් වැඩිකාරයෙක් නෙමෙයි. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා වැඩිකාරයෙකුත් නෙමෙයි. නමුත් ඉන්ද්‍රිය සම කර යන්න ඕනේ මේ ගමන. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර වෙන්න ඕනේ. ඒ කියන්නේ රේල් පීලි දෙක වගේ. රේල් පීලි දෙකම එකම විදිහට සමාන්තරව තිබ්බොත් නේ කෝච්චිය යන්නේ. කොතනින් හරි රේල් පීල ඇද වෙනවා. එක පීල්ලක්. පුළුවන් ද යන්න? පීලි පයින්නවා. ගොඩක් අයගේ පීලි පැනලා. ධර්මාර්ගේ යන්න ඕනකම තියෙනවා. කොහෙන් හරි පීල්ලක් ඇද වෙනවා. චුට්ටක් ඇද වුණත් ඇති. ශ්‍රද්ධාව වගේ ප්‍රඥාව තියෙන්න ඕනේ. දැන් සමහරු දන් දීලා පස්ස කාලෙක හිත නරක කරගන්නේ මොකද? එයාට හිතේ තියෙන පැහැදීමට බඩේ බොක්කේ තියෙන දේවලුත් දෙනවා. දීලා ඊට පස්සේ කියවනවා. මං කරා වැඩි. මං කරා වැඩි. තමන් කරපු දේ කාටද? නේ? මම කරපු දේ මට නම්. ඉතින් ආයෙ මං ගතු කියන්න ඕනේ නෑනේ. නේ? මම කරපු දේ මට නම් මම දීලායි කියවන්නේ. අපරාධයක් කරගත්ත කියලා. නේ? ප්‍රඥාව නැහැ. මේ හැම තැනම තියෙන ප්‍රඥාව නැති ප්‍රශ්නය. ඒ වගේම තවත් ඉන්ද්‍රිය ධර්ම දෙකක් තියෙනවා. වීරියයි සිහියයි. ඒතර පීලි දෙක වගේ සමබර වෙන්න ඕනේ. මේ වීරියයි සමාධියයි. හරිද? ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වීරියයි සමාධියයි සමබර වෙන්න ඕනේ. වීරිය වැඩි නම් හිත විසිරෙනවා.
තේරෙනවද? වීරිය අඩු නම් හිත හැකිලෙනවා. වීරිය වැඩි නම් හිත උද්දච්චයට යනවා. වීරිය මදි නම් තීන මිද්දට යනවා. ඒතර සමාධිය වඩන්න ඒක බාධාවක්. වීරිය තියෙන්න ඕනේ. වීරිය හැබැයි සමබරව පවත්වන්න ඕනේ. පැහැදිලිද? ඒතකොට තවත් දැන් ඉන්ද්‍රියක් ඉතුරු වෙනවා. දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. එතන කාරණා දෙකක්නේ. වීරියයි සමාධියයි කාරණා දෙකක් නේතර හතරයි. පංචේන්ද්‍රියනේ. ඉතුරු වෙන්නේ මොකද්ද? සිහිය. සිහිය තනි වෙනවනේ එතකොට. සිහියට කෙනෙක් නෑ නේ අත්වල බැඳගෙන යන්න. ඈ? සිහිය මොකද්ද කරන්න තියෙන්නේ? සතිංච කෝහම් වික්කවේ සබ්බත්තිකං වදාමි. මහන්නේ සිහිය හැම නිතරම තියෙන්න ඕනේ කියනවා. දැක්කද? කියන්නේ ශ්‍රද්ධාව තියෙන තැනත් සිහිය තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන තැනත් සිහිය තියෙන්න ඕනේ. වීරිය තියෙන තැනත් සිහිය තියෙන්න ඕනේ. සමාධිය තියෙන තැනත් සිහිය තියෙන්න ඕනේ. සිහිය තියෙන තැනත් සිහිය තියෙන්න ඕනේ. දැක්කද? ඒකයි ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ කියලා සතිපට්ඨානේ පටන් ගන්නෙ. දැක්කද? සතිපට්ඨානේ පටන් ගන්න ඒකයි ඒකාය නිවන් මඟ හැටියට. සිහිය තියෙන කෙනා තමයි ගමන යන්නේ. සිහිය තියෙන කෙනා අනුතුරු හඳුන ගන්නවා. සිහිය තියෙන කෙනා ලෝභය හඳුන ගන්නවා. සිහිය තියෙන කෙනා ආවේගය හඳුන ගන්නවා. සිහිය තියෙන කෙනා මෝඩකම හඳුන ගන්නවා. සිහිය තියෙන කෙනා නිදිමත කම්මැලිකම හඳුන ගන්නවා. සිහිය නැත්තම් අමාරුයි වැටෙනවා. කියන්නේ රෑ වලෙත් වැටෙනවා, දවල් වලෙත් වැටෙනවා. වලවල් කපාගෙනත් වැටෙනවා. සිහිය නැත්තම්. තේරෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කාරණා මතක තියාගෙන අර වචනේ මතක තියාගන්න. ධම්සප්පේතුන් සූත්‍රයේ තියෙන ඔය වචනේ මම කියව වචනේ. භාවිතා කරන්න කියන වචනේ. දැන් පිරිත් කියනකොට අපි කියාගෙන ගියාට අර්ථ සිහි කරන්නේ නැහනේ. ඔය වචන කියවිල්ලක් නේ තියෙන්නේ. නමුත් ධම්සප්පේතුන් සූත්‍රයේ තියෙනවා මේ හතරවන ආර්ය සත්‍ය කරද්දී භාවේ තබ්බන්තිකෝ මේ භික්ඛවේ නේ උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා තියෙනවා එහෙම. හරිද? එතකොට පෙර නොඇසූ විරු මේ ධර්මය අවබෝධ වුණා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ හතරවන ආර්ය සත්‍ය තියෙන්නේ භාවිතා කරන්නයි. භාවිතා කරන්න ඕනේ. ඔබ කැමතිද භාවිතා කරන්න? නිවන් මඟ භාවිතා කරන්න තියෙන්නේ. පතන්න නෙමෙයි. නිවන් මඟ තියෙන පතන්න නෙමෙයි. මම ඔබට මේ තවත් පුංචි කතාවක් කියන්න. දැන් ඔන්න මෙතනට එනවා ෆොටෝ ගන්න කෙනෙක් දක්ෂ. දක්ෂ විදියට පින්තූර ගන්න පුළුවන් කෙනෙක් එනවා. පින්තූර ගන්න ආසයිකෝ ෆොටෝ වලට ආසයි. ඕන කෙනෙක් ආසයි. නේ? ඕනම කෙනෙක් ආසනේ පින්තූර ගන්න. ෆෝන් එකෙන් දැන් වැඩිපුරම කරන්නේ කෝල් ගන්නවට වඩා මොනව කරන එකද? පින්තූර ගන්න එක නේ. ආච්චිලත් එහෙමයි. ආච්චිලා කියලානේ අර ආච්චිලාට මල් අරගෙන ගිහිල්ලා හිමීට හොරෙන් ෂොට් එකක් ගන්නවා එහෙම. පුතේ මම රුවන්ලි සෑයටත් ගියා මේ ආච්චි ගත්තා පින්තූරේ. ටිකක් ඇදයි නමුත් පින්තූරේ තියෙනවා. පින්තූර වලට ආසයිනේ. හරිද? දැන් ඔන්න කැමරා ශිල්පිය ඇවිල්ලා පින්තූර අරගෙන රාමු කරලත් දෙන්න හදන්නේ හැබැයි නොමිලේ 7-5ක්වත් ගන්නෑ. එයාට උද්දමනයක් නැහැ. එයාට තෙල් ප්‍රශ්නයක් නැහැ. එයා එන්නෙම මෙතන ඥානාරාමේ ඉන්න අයට පින්තූර අරගෙන නොමිලේ පරිත්‍යාග කරන් රාමු කරලා. හරිද? දැන් එයා රාමු කරන පින්තූරේ යටින් ආශිර්වාද වාක්‍යයක් දානවා. දැන් එයා පින්තූරයක් හදලා අපිට පරිත්‍යාග කරනවා. ඔබේ පින්තූරය ඔබටම දෙනවා. යටින් දානවා ආශිර්වාද වැකියක්. මොකක්ද ආශිර්වාද වැකිය? නිවන් සැප ලැබේවා. අවුල් වගේනේ. ආස නැහැ. එතරම් පොලේ ගහයිනේ. ඔබේම පින්තූරයක් ඔබට රාමු කළ නිවන් සැප ලැබේවා කියලා ටිකක් පොල් ගෙඩි අකුරකින් දුන්නොත් නිකන් හිතන්න බලන්න මොකද්ද නිකන් දැනෙන හැඟීම? ඈ? නිකන් feeling guiltyද? ඈ වර්ධකාරී හැඟීමක් දැනෙනවද? මොකද්ද මේ නිකන් නොගැලපෙන එක? නිවන් සැප ලැබේවා. හොයන්නේ නිවන, පතන්නේ නිවන. නේ? ඔබට කෙනෙක් මොන ගහලා විශ් කරනවා. නිවන් සැප ලැබේවා. මූසලයා කිව්ව කතාව විතරක්. නමුත් නිවන කියන එක තමයි අපිට මුණ ගැහිච්ච නැතිම එක.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සසරේ මේ විඳෝ විඳෝ යන ගමනේදී විඳින්නේ නැත්තේ හරිද? විඳින්නේ නැත්තේ සැප 6යි කියනවා. සැප 6ක් විඳලා නැහැ. හරිද? සසරේ ඉන්න කෙනා සැප 6ක් විඳලා නැහැ. ඒ සැප 6 අත්විඳින්න ලැබෙන්නේ සුවිශේෂී තත්වයකට පත් වුණාට පස්සේ. මොකක්ද ඒ සැප 6? අවිහ බඹලොව සැප. හරිද? අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ ඔය බ්‍රහ්ම ලෝකයේ පහ සැප අපි සංසාරේ කවදාවත් විඳලා නැහැ. සක්‍ර දෙවියොත් වෙලා ඉඳලා තිනවා. මේ ආච්චිලා, මේ සීයලා, මේ අම්මලා, මේ තාත්තලා, මේ සහෝදරයෝ, මේ සහෝදරියෝ හැමදෙනාම චක්‍රවර්ති වෙලා ඉඳලා තිනවා. මහා බ්‍රහ්මයා වෙලා ඉඳලා තිනවා. එතකොට රටවල් වල නායකයෝ වෙලා ඉඳලා තිනවා. දැන් නම් ආස නැහැ නායකයන්ට කවුරුත්. නේ? නමුත් නායකයෝ වෙලා ඉඳලා තිනවා. මහයමතුරු වෙලා ඉඳලා තිනවා. ප්‍රසිද්ධ අය වෙලා ඉඳලා තිනවා. දක්ෂ අය, ලෝකෙම යටත් කරපු අය බවට හිට්ලර්ලා වගේ. ඒ වගේ චරිත අපි මේ සසරේ රඟ දක්වලා තියෙනවා. නිරේ ඉඳලා තියෙනවා. ගිනිදැල් වලට මැදි වෙලා සත්තු වෙලා ඉඳලා තියෙනවා. මල පෙරේතයෝ වෙලා ඉඳලා තියෙනවා. නාගයෝ වෙලා, කුම්භාණ්ඩයෝ වෙලා, පිසාචයෝ වෙලා ඉඳලා තියෙනවා. හරිද? සසරේ අපි ඉඳලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ විතරයි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ. ඔය බ්‍රහ්ම ලෝක පහේ සැප අපි විඳලා නැහැ. ඔය බ්‍රහ්ම ලෝක පහේ බුදුරජාණන් වහන්සේ ඉඳලත් නැහැ. තේරෙනවද කියන එක? බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉඳලා නැහැ සසරේ පෙරම් පුන්නකොට. අනාගාමී බ්‍රහ්ම ලෝක පහේ. හරි පුදුමයිනේ. ඒ අනාගාමී බ්‍රහ්ම ලෝක පහට යන්න වෙන්නෙම අනාගාමී කෙනෙකුට විතරමයි. ධර්මතාවයක්. අයමෙත්ත ධම්මතා. ඒක ලෝක ස්වභාවයක්. ඊට අමතරව අපි අත්විඳගෙන නැති, අපි අත්විඳ ගන්නට හිතින් හිතුවත් හරිද? අපි කටයුතු නොකරන සැපේ තමයි අමා මහ නිවන් සැප. ඒක නේද පින්තූරේ රාමු කරලා අච්චර නේද ගෝල්ඩ් ෆ්‍රේම් නිකන් නෙමෙයි. අර ගෝල්ඩ් ෆ්‍රේම් එක දාලා දෙන්නේ අර ඇවිල්ලා. ගෝල්ඩ් ෆ්‍රේම් එක දාලා දෙන්නේ. හැබැයි නිවන් සැප ලැබේවා කියන කැත වචනේ තියෙනවා. යටින් ගහලා. මේක අවුල්. නේද? නිවන් සැප ලැබේවා කියන කැත වචනේ තියෙනවා යටින්. ඒක කනත්තේදි ගහන්න ඕන එකක් නේ. නේද? ඒක මලාට පස්සේ ගහන්න ඕන එකක් නේ. නේ? දැක්කද අපි ඉන්න තැන? මං කිව්වට ඔබ කරලා බලන්න. හරි දැන් මේ තියෙන ප්‍රශ්න පොඩ්ඩක් තුඩි වුණාට පස්සේ යන්න. මේ ඔය ස්ටුඩියෝ එකකට ගිහිල්ලා පුතේ මගේ පින්තූරයක් මට හදා ගන්න ඕන ලස්සනට රාමු කරලා. හැබැයි පුතේ යටින් නිවන් සැප ලැබේවා කියලා ගහන්න ඕන. පුළුවන් ද කරන්න කියන්න? කරන්න බෑ කියලා මම කියනවා. කරන්න නෑ කියලාත් මම කියනවා. පුළුවන් ද කරන්න? නැහැ. ඔබ කරා කීමකෝ ආච්චිගේ ඔළුව හොඳ නැහැ. 100ට පිස්සු. ඕක අහගන්න වෙනවා. නමුත් බෞද්ධයෝ පතන්නේ මොකද්ද? ඈ? ඔබ හිතන්නේ බෞද්ධයෝ ඉක්මනින්ද නිවන් පතන්නේ පරක්කු වෙලාද? නිකන් පොදු මතේ මන් දැනගන්න ඕනේ මට. ඈ? ඉක්මනින්ද නිවන ඕනේ ටිකක් පරක්කු වෙලාද? ඈ? මම මේ පරක්කු වෙලා කියන හේතුව තමයි දැන් ඔය අපි පින්වාක්ක කියනවනේ. පින්වාක්ක කියලා නිවන තියෙන්නේ මුලින්ද කෙලවරද? අන්න වචනේ ආවා. කෙලවර අමාමයි කියන්නේ සංසාර රස්තියාදු ගහලා වැටෙන්න ඕනේ වලවල වල වැටිලා නීච වෙලා පෝලිං වල ඉඳලා විඳෝලා ගුටි කාලා ලේ හලාගෙන බඩගින්නේ ඉඳලා නේ දරිද්‍රතාවයට මූණ දීලා කෙලවර. ඒ කෙලවර ලැබෙන කෙලවරක් නෙමෙයි. ඒ නිවනේ කෙලවර අපිට මොන ගැහෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා මම ඔබට ධර්ම කාරණා කීපයක් කියලා දෙන්නම්. අද ඔබට කියලා දෙන ධර්ම කාරණා කීපය තමයි මේ මහා වේදල්ල සූත්‍රයේදී වෙලාව කීයද දන්නේ.
මජ්ක්‍ධිම නිකායේ මහා වේදල්ල කියන සූත්‍රයේදී මේ කොට්ටිත තෙරුන් වහන්සේත් සරියුත් තෙරුන් වහන්සේත් මේ ධර්මය සාකච්ඡා කරනවා. මේක ප්‍රශ්නෝත්තර හැටියට යන්නේ. ඒතර කොට්ටිත තෙරුන් වහන්සේ ප්‍රශ්න කරනවා, සරියුත් තෙරුන් වහන්සේ පිළිතුරු දී වදාරනවා. අහනවා ආයුෂ්මතුන් වහන්සේ විඥාණය විඥාණය කියලා කියනවනේ. මොකක්ද ඔය කියන විඥාණය? එතකොට සරියුත් තෙරුන් වහන්සේ පිළිතුරු දෙනවා ආයුෂ්මතුන් වහන්සේ දැනගන්නවා කියන අර්ථයෙන්යි විඥාණය කියලා කියන්නේ. වචනෙට බය වෙන්න ඕනේ නැහැ. විඥාණය කියන්නේ මොකක්ද එතකොට? දැනගන්නවා. රූපය රූපයක් බව දැනගන්නවා. ශබ්දය ශබ්දයක් බව දැනගන්නවා. ගන්ධය ගන්ධයක් බව දැනගන්නවා. රසය රසයක් බව දැනගන්නවා. පහස පහසක් බව දැනගන්නවා. අරමුණ අරමුණක් බව දැනගන්නවා. ඒ දැනගැනීමේ ස්වභාවයට කියනවා විඥාණය කියලා කියනවා. මේ සඳහන් කරනවා සැපයත් දැනගන්නවා. දුකත් දැනගන්නවා. දුක් සැප රහිත බවත් දැනගන්නවා. ඇහෙන් රූප දැනගැනීම චක්කු විඥාණය. කනෙන් ශබ්ද දැනගැනීම සෝත විඥාණය. නාසයෙන් ගඳ සුවඳ දැනගැනීම ගාහන විඥාණය. දිවෙන් රස දැනගැනීම ජීවහා විඥාණය. කයෙන් පහස දැනගැනීම කාය විඥාණය. මනසින් අරමුණු දැනගැනීම මනෝ විඥාණය. එහෙනම් විඥාණය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැනගැනීමේ ස්වභාවය. දැනගැනීමේ ස්වභාවය. හරිද? ඊට පස්සේ අහනවා ආයුෂ්මතුන් වහන්සේ යම් ප්‍රඥාවක් ඇද්ද? යම් විඥානයකුත් ඇද්ද? මේ දෙක පවතින්නේ එකටද? එහෙම නැත්නම් වෙන් වෙන් වශයෙන්ද? ප්‍රඥාව කියලා කාරණයක් තියෙනවා, විඥානය කියලා කාරණයක් තියෙනවා. මේවා පවතින්නේ එකටද වෙන් වෙලාද? ඒක මේ වගේ එකක්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මනෝමූලික දහමක්නේ, මනෝපොබ්බංගම ධම්මානේ. ඒතර මේක මේ භෞතිකවාදී දහමක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ මේකයි කියලා කඩලා වෙනම වෙන් කරන්න බෑ. ටෙස්ට් ටියුබ් එකකට දාන්න බෑ. මෙන්න ප්‍රඥාව මේ ටෙස්ට් ටියුබ් එකේ තියෙනවා. මේ ටෙස්ට් ටියුබ් එකේ තියෙන විඥානය. එහෙම අපිට අර ෆිසිකලි බෑ. මේක බිඳලා වෙන් කරන්න. තේරෙනවද? භෞතිකව බිඳලා වෙන් කරන්න බෑ. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද ප්‍රඥාව මොකද්ද විඥානය? සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ආයුෂ්මතුන් වහන්සේ යම් ප්‍රඥාවක් ඇද්ද? යම් විඥානයක් ඇද්ද? මේ දේවල් තිබෙන්නේ එකටයි. වෙන් වෙලා නෙමෙයි. වෙන් කරලා දක්වන්න පුළුවන් කමකුත් නැහැ කියනවා. වෙන් කරලා දක්වන්නට පුළුවන් කමක් නැහැ. යමක් දැනගනී නම් ඒක තමයි අවබෝධ කරන්නේ. දැනගැනීමේ ස්වභාවය මොකක්ද? දැනගැනීමේ ස්වභාවයට කිව්වේ මොකක් කියලාද? විඥාණය. එතකොට යමක් දැනගනී නම් ඒක තමයි අවබෝධ කරන්නේ. ඒතර විඥාණයෙන් දැනගත්තට පස්සේ අවබෝධ කරන්න මොකක්ද ඕනේ? ප්‍රඥාව. එහෙමයි කරුණ නිරවුල් කරගන්නේ. මේ දේවල් තිබෙන්නේ එකටයි, වෙන් වෙලා නෙමෙයි. මම ඒකට තවත් ඔබට තේරෙන විදිහට කියන්නම්. දැන් ඔන්න අපි වතුර එකක් රත් කරනවා. හරිද? දැන් ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. දැන් ඔන්න අපිට ඕනේ මිල්ක් එකක් බොන්න. හරිද? දැන් අපි අර උණු වතුර එක අරගෙන හරිද? ෆ්‍රෙෂ් මිල්ක් එකත් අරගෙන මාත්‍රාවට දාලා කලවම් කරනවා. දැන් ඔබට පුළුවන් ද උණු වතුරයි ෆ්‍රෙෂ් මිල්ක් එකයි වෙන් කරන්න? ආන් ඒ වගේ මේකයි විඥානය මේකයි ප්‍රඥාව කියලා කියන්නේ කියලා එහෙම භෞතිකව වෙන් කරන්න බෑ අපිට. නමුත් කාරණා දෙකක්. දැන් උණු වතුර කියලත් එකක් තියෙනවා. කිරි කියලත් තවත් එකක් තියෙනවා. නමුත් කලවම් කරාට පස්සේ වෙන් කරන්න බෑ. හංසයට පුළුවන්. කිරෙන් දිය වෙන් කරන්න හංසයට පුළුවන් අපිට බෑ. නේ? අපිට ඉතින් මොනවද පුළුවන්?
ඈ නේද? අපිට ගොඩක් දේවල් පුළුවන්. ඒ වගේ අපිට ගොඩක් දේවල් බෑ. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ආයුෂ්මතුන් වහන්සේ යම් ප්‍රඥාවක් ඇද්ද? යම් විඥානයකුත් ඇද්ද? මේවා තියෙන්නේ එකටනේ. වෙන වෙලා නෙවෙයි කියලා ඔබ වහන්සේ පැවසුවානේ. මේ දෙකේ තියෙන වෙනස්කම මොකද්ද කියලා ඇහුවා. විඥාණයෙන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් කරන්නේ මොකද්ද? මේවා තියෙන වෙනස්කම් පහදලා දෙන්නයි කියලා කිව්වා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ පවසනවා ආයුෂ්මතුන් වහන්සේ ප්‍රඥාවේ සහ විඥානයේ තියෙන වෙනස්කම තමයි කියලා කිව්වා. මේ ප්‍රඥාව තිබෙන්නේ දියුණු කරගන්න. දැන් අර භාවයේ තබ්බන්ති කියලා අපි ඉස්සෙල්ලා කතා කළේ. ප්‍රඥාව තියෙන්නේ ප්‍රගුණ කරන්න. එහෙම නැත්නම් භාවිතා කරන්න. විඥානයේ තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්න. විඥානය මුළුමනින්ම අවබෝධ කරගන්න ඕනේ. ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. එහෙම නැත්නම් භාවිතා කරන්න ඕනේ. ඒක කොහොම තේරුම් ගන්න? දැන් අපි චතුරාර්ය සත්‍යයට යනවා. විඥානය කියන කාරණය චතුරාර්ය සත්‍ය විස්තරයේදී කීවෙනි ආර්ය සත්‍යයටද අයිති? විඥානය අයිති කීවෙනි ආර්ය සත්‍යයටද? පළමු ආර්ය සත්‍යයටද, දෙවන ආර්ය සත්‍යයටද, තුන්වන ආර්ය සත්‍යයටද, හතරවන ආර්ය සත්‍යයටද? විඥානය අයිති. තවත් සරල කරලා කියන්න. දුක සම්පින්ඩණය කරලා කියනවනේ බුදුරජාණන් වහන්සේ. සංකිට්තේන. එහෙනම් දැන් මම ඉඟියක් දුන්නේ. විඥානය අයිති කුමන ආර්ය සත්‍යයටද? දුක්ඛ ආර්ය සත්‍යයට. නිකම්ම දුක්ඛ සත්‍ය කියලා කියන්න එපා. දුක්ඛ ආර්ය සත්‍යයට. හරිද? එතකොට විඥානය අයිති දුකට. ඒක නිසා මුළුමනින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ දැන ගැනීම නිසා තමයි මේ දුක් විඳින්නේ. දැන් දැන ගැනීමේ ස්වභාවය විඥානයයි. ඒ විඥානය අයිති කුමන ආර්ය සත්‍යයටද? දුක්ඛ ආර්ය සත්‍යයට. මේ දේවල් දැන ගැනීම නිසා විඳවන විඳවිල්ලක් නේද අපි මේ තියෙන්නේ. ඒක තවත් සරලව ගමු. දැන් අපි ගත්තොත් මේ වෙනකොට අපේ ඥාති නොවන, හිතවත් නොවන, කලින් අපි දැකලා නැති, අහලා නැති, දැනගෙන නැති, මුණ ගැහිලා නැති කෙනෙක් ඉන්නවා. දැන් අපිට අවුල්ද? දැන් අපිට එහෙම අය ගැන දුකයිද? දැන් අද දවසේදී දැන් අද ජූලි 31ද? ජූලි 31 20යි 22. දැන් අද ලංකාවේ මළගෙවල් නැද්ද? ඇයි අපි යන්නේ නැත්තේ? හරි අසාධාරණයිනේ. ඇයි මළගෙදර යන්නේ නැත්තේ? හාඳුනේ කොයි මළගෙදරද? ඇයි මං අහනවා අම්මා ඇයි මළගෙදර යන්නේ නැද්ද? හාඳුනේ මොන මළගෙදරද? මං අහනවා මහත්තයා මළගෙදර යන්නේ නැද්ද? මොන මළගෙදරද හාඳුනේ ඔය කියන්නේ? මොන මළවදයක්ද මේ හාඳුනේ මළගයක් ගැන කියන්නේ? හරිද? දන්නේ නැහැ. හරිද? දන්නේ නැති අයගේ මළගෙවල් වල යන්නේ නැහැ. නේ? දුකක්ද දැන්? ඔන්න ඔතනටයි එන්න ඕනේ. අපි ඈතින් හරි දන්නවනම් ඩීසල් නැත්තම් පොල් පටෝල වගේ බස් එකේ හරි යනවද නැද්ද? යනවද නැද්ද? ඔන්න ඕක තේරුම් ගන්න. දැන ගැනීම කියන කාරණය මුළුමනින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ දැන ගැනීම තමයි දුකට හේතුව. තේරෙනවද? දුකට හේතුව කියන්නේ දැන ගැනීම තමයි දුක. දුකට හේතුව නෙමෙයි දේ දැන ගැනීමේ ස්වභාවය තමයි දුක. විඥානය ඒකයි දුක්ඛාර සත්‍ය අන්තර්ගත කරලා තියෙන්නේ. යම් දෙයක් යම් දවසක දැනගත්තද එදාට දුක පටන් ගත්තා. දැන් ආදර සම්බන්ධතා ගන්නකො. පාසල් ප්‍රේමයක් හරි, රැකියා ආයතනයේ හරි, ගමේ හරි, පිටරට ගිහිල්ලා හරි, වෙන යම් ප්‍රොපෝස් කරලා හරි යම් කෙනෙකු දැනගන්නවා. එදා ඉඳලා අවුල පටන් ගන්නවනේ. දැන් ප්‍රොපෝස් වල තියෙන චෝදනාව තමයි මෙයා තමයි මේ මරාලේ මගේ ඔළුවේ කඩාපහත් කරේ. මම හොයාගත්තේ. ඇයි තව කෙනෙක් මැදිහත් වෙලා නේද? දැනගන්න සලස්සලා. නේ? තව කෙනෙක් මැදිහත් වීමෙන් දැනගන්න සලස්සලා. ඔයා තමයි මේකට වග කියන්න ඕනේ. ඔයා තමයි මෙයාව මේ කරුමේ මට සම්බන්ධ කරේ. දැක්කද? ඊට පස්සේ අර සම්බන්ධ කරපයි කියනවා අයියෝ මම මේකට අත ගැහුවේ නැත්තම් අදටත් මම නිදහසේ ඉන්නවා. දැක්කද?
දැනගැනීමේ ස්වභාවය තමයි දුක. මොනවද දැනගන්නේ? රූප දැනගන්නවා දුක. ශබ්ද දැනගන්නවා දුක. දැන් අපි හොඳ ශබ්ද අපි කියමුකෝ අපි කාගේ හරි හොඳ ගායකයෙක්ගේ සින්දු අහන්න පුරුදුලා හිටියා. මිහිරට කියනවා. මේ වෙනකොට හැබැයි ඒ ගායකයාගේ අපි අර ඒ කාලේ අහපු ඒ හඬ නැහැ. තේරෙනවද? දැන් ටිකක් ගොර හැඩි. ඉස්සර තිබ්බ සෞම්‍ය බව නැහැ. දැන් මොකද හටගන්නේ? දුකක්. ඇයි ඒ? වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා දුක. දැන් ඇමරිකාවේ ගායකයෝ ඉන්නවා. කටහඬ වෙනස් වෙනවා. අපිට අවුල්ද? ඇයි අප්පේ හරි අසාධාරණයිනේ. ඈ නේද? චීනේ ගායකයෝ නැද්ද? චෑන්චූන් කියලා සින්දු කියන අය. ඒ අයගේ කටහඬ වෙනස් වෙනවා. අපිට අවුල්ද? නෑනේ. දැක්කද? දැනගැනීමේ ස්වභාවය තමයි දුක. යමක් දැනගත්තද ඒ දැනගත්තේ දුක. දුක තමයි දැනගන්නේ. විඥාණයෙන් දැනගන්නේ දුකට අයිති දෙයක්. මේක සෑහෙන සියුම් ධර්මයක්. ඒකයි මේක මුළුමනින්ම අවබෝධ කරගන්න ඕන කියලා කියන්නේ. එතකොට මේ දුක මුළුමනින්ම අවබෝධ කරගන්න මොකක්ද ඕනේ? ඊළඟ එක ඕනේ. මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව තියෙන්නේ පාවිච්චි කරන්න. තේරෙන භාෂාවෙන් කිව්වොත් ප්‍රඥාව තියෙන්නේ මොකක් කරන්නද? පාවිච්චියට ගන්න තියෙන්නේ. ප්‍රඥාව පාවිච්චියට ගන්නකොට අදාළ වැඩේ සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ? අවබෝධ වෙනවා. අවබෝධ කළ යුත්තේ අවබෝධ වෙනවා ප්‍රඥාව භාවිතා කරාට පස්සේ. ඊට පස්සේ කොට්ටිත් තෙරුන් වහන්සේ විමසනවා විඳීම කියලා කරුණක් සඳහන් වෙනවා ආශ්මතුනි. මොකද්ද ඔය විඳීම කියලා කියන්නේ? විඳිනවා කියන අර්ථයෙන් ඔය විඳීම කියලා කියන්නේ. මොකද්ද විඳින්නේ? සැප විඳිනවා. එහෙම කියනවනේ. සැප විඳිනවා මේ කාලේ. සැප විඳිනවා. පැටලුණා. දුක. ඒ විදි පටලැවිලි වෙන්න පුළුවන් ඉතින්. නේද? මේ කාලේ මොකද්ද විඳින්නේ? දැන් මම මේ කාරණේ කිව්වට පස්සේ ඇති වෙච්ච විඳීම මොකද්ද? දැන් මම මේ කාරණා කිව්වට ඔබ hina වුණා. දැන් ඇති වෙච්ච විඳීම මොකද්ද? සැප. නන් දුකම නෙමේ. නේ? දුකම දැන් කොල්ලෝ ටික මැච් එක ගහලා දින්න කිව්වට පස්සේ නේද? දැන් තෙල් පොලිමේ ප්‍රශ්න පෙන්නනවා. ආණ්ඩුවේ ගහ ගන්නව පෙන්නනවා. අරගලේ පෙන්නනවා. මැච් එක දින්න කියලාත් පෙන්නනවා. නේද? දැන් අර ඒකට කියන්නේ මොකද්ද? සිනහව අතරින් කඳුලක් උපන්නා. ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා. ආන් ඒ වගේ එකක්. නේද? ඒ කියන්නේ දැන් ඔන්න තෙල් මිල අඩු වුණා කියලා ආරංචි වුණොත් එහෙම නේ? දැන් විඳෝ ඉද්දි සතුටක් නේ? ආයි කියනෝ නෑ ඒ නිවුස් එක වැරදි. එතකොට එහෙම වෙනවනේ නේ. අන්න ඒ වගේ පින්නතුනි මේ විඳිනවා කියන අර්ථයෙන් විඳීම කියලා කියන සැප විඳිනවා දුක් විඳිනවා. ඒක නම් අපිට ළඟම කාරණය. ඒ වගේම දුක් සැප රහිත බවත් විඳිනවා. දුක් සැප රහිත බව කියන එක සාමාන්‍යයෙන් කොහොමද ඔබට ඒක තේරුම් කරලා දෙන්නේ? මම මේ වෙලාවෙම තේරුම් කරලා දෙන්න දුක් සැප රහිත විඳීම කියන්නේ මොකක්ද කියලා. අපි ඒක ගොඩාක් කතා කරන්නේ නැති කාරණයක් නිසා. ඔබේ දැන් අතේ අල්ල ඔබට දැනෙන්නේ කොහොමද? ඔබේ අතේ අල්ල නිසා ඔබට දැනෙන්නේ සැපද දුකද දුක් සැප රහිත බවක්ද? කියන්න බලන්න. ඔබේ නහය එම්විරිසාව නැත්තම් නේද? වීස්සක නැත්තම් දැන් ඔබේ නහය දැන් ඔබට ඔබේ නහය ගැන දැනෙන්නේ කොහොමද? සැපක්ද දුකක්ද දුක් සැප රහිත බවක්ද? උපේක්ෂාව කියන්නේ ඒකයි. ඔබේ කෙස් නේ? ඔබේ කෙස් ගැන දැනෙන්නේ කොහොමද ඔබට? සැපයක්ද දුකක්ද දුක් සැප රහිත බවක්ද? උපේක්ෂාව තේරුම් ගන්න එහෙමයි. කියන්නේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. නේද?
ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. උපේක්ෂාව. ගොඩාක් ගැඹුරුම කාරණය. බුද්ධ ශාසනයේ ගැඹුරුම කාරණයක් තමයි උපේක්ඛා කියලා කියන්නේ. හරිද? ඔන්න ඊළඟ කාරණය. ආශ්වතුන් වහන්සේ සංඥාව කියලා කියනවා. මොකද්ද ඔය කතා කරන සංඥාව? සරියුත් තෙරුන් වහන්සේ පවසනවා හඳුනා ගන්නවා කියන අර්ථයෙන්ුයි සංඥාව කියලා කියන්නේ. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා. දැන් සංඥා පෝරු කියලා කියන්නේ. දැන් ඔන්න ඔබ තලවතුගොඩ හන්දියේ ට්‍රැෆික් ලයිට් එකේ ඉන්නවා. දැන් ඔන්න පත් වෙලා තියෙන රතු ලයිට් එක. දැන් දැනගන්නවා තප්පර ගානක් ඉන්න ඕනේ. හැබැයි තලවතුගොඩ කල් ලයිට් එකේ සෑහෙන වෙලාවක් යනවා ඇත්තටම. ඕක සමහර කල්ට අංක වැටෙන්නෙම නැහැ. අපි කල්පනා කරනවා වැරදිලාවක්ද දන්නේ නැහැ කියලා. මේ දවස්වල ඉතින් අර තෙල් පෝලිං වල වාහන නිසා ට්‍රැෆික් එකක් නැහැ ඇත්තටම. නේ? රතු ලයිට් එක පත් වෙද්දි දැනගන්නවා දැන් ඉන්න ඕනේ. කොළ ලයිට් එක පත් වෙද්දි යන්න ඕනේ. තැඹිලි ලයිට් එක get ready. අවධානයෙන් සූදානමින් ඉන්නවා. එක්කෝ නවත්තන්න එක්කෝ යන්න. එහෙම නේද? සංඥාව. ඕකම තමයි සංඥාපාදානස්කන්ධයෙන් කරන්නේ. හඳුනා ගන්න. මොනවද හඳුනගන්නේ? නිල් පාටත් හඳුන ගන්නවා. කහ පාට හඳුන ගන්නවා. රතු පාට හඳුන ගන්නවා. සුදු පාට හඳුන ගන්නවා. සංඥාවෙන් කරන්නේ. රූප හඳුන ගන්නවා. ශබ්ද හඳුන ගන්නවා. ගඳ සුවඳ හඳුන ගන්නවා. රස හඳුන ගන්නවා. පහස හඳුන ගන්නවා. අරමුණු හඳුන ගන්නවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. එතන ධම්ම කියන අරමුණු කියන අදහසින්. අරමුණු හඳුනා ගැනීම ධම්ම සංඥා. එතකොට දැන් අපි මෙහෙමත් ගමුකෝ. තවත් ටිකක් ඒක සරල කළා. හොඳට හිටිය ළමයා බැන්දර පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. දැන් මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? සංඥා වෙනස් වෙලා. හොඳට හිටියලු දැන් නරක වෙලාලු. කීකරුව හිටියා. බැන්දර පස්සේ වෙනස් කරලා අපේ කොල්ලව, මගේ කොල්ලව වෙනස් කරලා තියෙන්නේ කවුද? කෙල්ල. ඒතර ඒ සංඥාව වෙනස් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් කවුද? කෙල්ලලු. වෙනස් වෙලා නෙමෙයි. නේද? අර වැඩෑල්ල තනිකඩයා වගේ ගෙදරෙන් නිදහස කොල්ලට නැහැ. ඉතින් දැන් බිරිඳ බලන් ඉන්නවනේ. ඉතින් බන්දලා දුන්නේ මක්කටයි. නේද? ඉතින් එහෙම වෙනස් වෙලා කියලා චෝදනා කරන්න ඕනේ සදාකාලිකව අපි වගේ තනිකඩ තියාගත්තා නම්. තනිකඩවම තියාගත්තා නම් එහෙම අවුල් වෙන්නේ නැහැ. බන්දලා දුන්නට පස්සේ කෙල්ලත් වෙනස් වෙනවා, කොල්ලත් වෙනස් වෙනවා. විශේෂයෙන් කොල්ලෝ. ඉතින් මොකද කරන්නේ ඉතින්? නේ? සංඥාව වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අයිති කුමන ආර්ය සත්‍යද? දැන් කියලා දීලා තියෙන්නේ වෙනස් වීම අයිති කුමන ආර්ය සත්‍යද? දුක්ඛ ආර්ය සත්‍යට. දැක්කද? දුකට අයිති වෙනස් වීම. වෙනස් වීම අයිති දුකට. වෙනස් වීම අයිති දුකට නම් වෙනස් වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන්ද? වෙනස් වෙන දේවල් වෙනස් වෙන්න එපා කියලා අපිට නවත්තන්න පුළුවන්ද? නැත්නම් අපි පාර්ලිමේන්තුවල ව්‍යවස්ථාවක් සම්මත කරගමු. ඒ 225 නෙමෙයි අපි මෙතනින් 225ක් යන්. මම කතානායක වෙන්නම්කෝ. පුළුවන් ද එහෙම කරන්න? එහෙම බෑ. එහෙම කරන්න බෑ. වෙනස් වෙන දේවල් වෙනස් වෙනවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. සංඥාව වෙනස් වෙනවා. හොඳට ඉන්න අය වෙනස් වෙනවා. නරකට ඉන්න අයත් වෙනස් වෙනවා. පටාචාර වෙනස් වුණා. අඟුලිමාල වෙනස් වුණා. දුක් විඳ ආයි සැපයටපත් වුණා. දේවදත්ත හොඳට හිටියා වෙනස් වුණා. අජාසත් හොඳට හිටියා වෙනස් වුණා. බිම්බිසාර හොඳට හිටියා. දුක් විඳලා මැරුණා. වන්දනාගාර රැඳවී කෙරෙන මලේ වෙනස් වුණා. නේද? හැම තැනම තියෙන්නේ මොකද්ද? දැන් අපි මේ ලාංකික ගැනීමේ වර්තමානයේ තුල යම් පීඩාවක් ඉන්නවනේ. සදාකාලිකයිද, తాවකාලිකයිද? හැබැයි ඒ తాවකාලිකයි කියන්නේ කොච්චර කල්ද දන්නේ නැහැ. ඒ తాවකාලිකයි කියන එක කොච්චර කල්ද දන්නේ නැහැ.
ඒ කියන්නේ මේ පොලිමේ ඉන්න නැතුව තෙල් ගහ ගන්න කවදා ලැබෙයිද? දන්නේ නැහැ කියන එකයි සරලවම කිව්වොත් එහෙම. තේරෙනවද? ඉතින් තේරුම් ගන්න වෙනස් වෙනවා. හැම එකක්ම වෙනස් වෙනවා. හැම එකක්ම වෙනස් වෙනවා නම් කිසිම දෙයක් මැත්තේ නැහෙන්න එපා. කිසිම කෙනෙක් මැත්තේ නැහෙන්න එපා. වෙනස් වෙනවා. වැඩේ කියන ප්‍රඥාව නැති නිසා අපි මේ අවස්ථාවට කොටු වෙනවා. තේරෙනවද? ප්‍රඥාව නැති නිසා යමක් ආවට පස්සේ අපේ ජීවිතේට අපි මේ අවස්ථාවට කොටු වෙනවා. කොටු වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ අපේ සැබෑ ස්වરૂපේ නෙමෙයි. තේරෙනවද? විකෘති ස්වરૂපයක්. මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා. තේරෙනවද? තද වෙනවා. ආවේග කර වෙනවා. මිනිස්සු නැති අවුල් ඇති කර ගන්නවා. නැති අවුල් ඇති කර ගන්නවා. වෙනස් වීම. ඉතින් ඒක නිසා මේ වෙනස් වීම තමයි තේරෙනවද? හඳුනා ගන්නා ස්වභාවය තමයි සංඥාව කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා මේ කොට්ටිත තෙරුන් වහන්සේ ආශ්වතුන් වහන්සේ යම් විඳීමක් ඇද්ද? යම් සංඥාවක් ඇද්ද? යම් විඥානයක් ඇද්ද? ඒතර කරුණු කීයද? 3යි. යම් විඳීමක් ඇද්ද? යම් සංඥාවක් ඇද්ද? යම් විඥානයක් ඇද්ද? මේවා තිබෙන්නේ වෙන් වශයෙන්ද එකටමද? විඳීමයි සංඥාවයි විඥානයයි තියෙන්නේ වෙන් වෙලාද නැත්තම් එකටමද? ආශ්වතුන් වහන්සේ යම් විඳීමක් ඇද්ද? යම් සංඥාවක් ඇද්ද? යම් විඥානයක් ඇද්ද? මේවා තිබෙන්නේ එකටයි. වෙන් වෙලා නෙවෙයි. මේවා වෙන් කරන්න පුළුවන් කමකුත් නැහැ. දැන් අර ඉස්සෙල්ලා අර මං කියවන අර උණු වතුරට ෆ්‍රෙෂ් මිල්ක් දාලා අපි කිරි එකක් හදාගත්ත කියලා. දැන් ඒකට සීනිත් දානවා. හරිද? ඒතර දැන් මූලික අමුද්‍රව්‍ය කීයක්ද? 3යි. මොනවද? උණු වතුර, කිරි, සීනි. දැන් වෙන් කරන්න පුළුවන්ද? මේ තියෙන සීනි. මේ මිල්ක්. මේ හොට් වෝටර්. පුළුවන්ද වෙන් කරන්න? ඒ වගේ තමයි. මේ විඳීම, මේ සංඥාව, මේ විඥානය කියලා වෙන් කරන්න බෑ. මනෝමූලික දේවල්නේ. එකට පවතින්නේ. හැබැයි ඒ දේවල් වලින් කරන දේ වෙනස්. මෙහි සඳහන් කරනවා විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ දැන ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ තමයි දැනගන්නේ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. ආශ්වතුන් වහන්සේ ඒ දැනගන්නාදී අවබෝධ කරන්නේ මොකෙන්ද? ඒ දැනගන්න දේ අවබෝධ කරන්නේ මොකෙන්ද කියලා අහනවා. ආශ්වතුන් වහන්සේ ඒ දැනගන්න දේ අවබෝධ කරන්නේ ප්‍රඥා ඇසින්. ඔන්න වැදගත් කාරණයක්. පඤ්ඤා චක්කු පාලියෙන් කියන්නේ. පඤ්ඤා චක්කු. අවබෝධ කරන දේ දැනගන්නේ කුමකින්ද? පඤ්ඤා චක්කුවෙන්. ප්‍රඥා ඇසින්. ප්‍රඥා ඇස තියෙන්නේ කොහෙද? කොහෙද ප්‍රඥා ඇස තියෙන්නේ? තර්ඩ් අයි කියන එක නෙමෙයි. තර්ඩ් අයි ගණන්නේ යෝගවල. ඒ සාධුවරුන්ගේ ඒ තියෙන ශිල්ප ක්‍රමවල තමයි තර්ඩ් අයි කියන එක පාවිච්චි කරන්නේ. මෙතන මේ දැනගන්නාදී අවබෝධ කරන ප්‍රඥා ඇසින් කියලා කියන්නේ ප්‍රඥාව තමයි අර ධර්ම මාර්ගයේ තුලින් උපදින්නේ. ඒක මේ භෞතිකව පිහිටන එකක් නෙමෙයි. නමුත් අංගයක්. භෞතිකව පිහිටන්නේ පෙන්වන්න බෑ මෙන්න මේකයි ප්‍රඥා ඇස කියලා. නමුත් ශරීරේ පිහිටනවා. මේ වගේ දහමක් බුදු කෙනෙක් තේරුම් ගලා අරනකොට හිතා ගන්න බෑ. ඔළුව නරක් වෙනවා. මේ වගේ පැහැදිලි විස්තරයක් නැත්තම්. ඇයි? භෞතිකව පෙන්වන්නත් නෑ. ඇතුලේ තියෙනවලු. මොන හොල්මනක්ද කියලා ඊට පස්සේනේ. නේද? ඇතුලේ තියෙනවලු. හරිද? දැක ගන්න නැහැලු. අසරීරං ගෝහාසයන් දැක්කනේ. ඔන්න ගැලපිලා ගියා. නේද? හිතේ ස්වභාවය කොහමද? අසරීරං. භෞතිකව පෙන්වන්න බෑ. මේක මේ බෝකුලේ හැටි. හાર્ට්. එහෙම පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් අසරීරං කියලා ශරීරං කියලා එහෙම කිසිම විදිහකින් අපිට කියන්න බෑ. මේකේ හැඩේ මේකයි කියලා අසරීරං. ගුහාසයන්.
හැබැයි ජීවිතය නම් ගුහාවේ හැංගිලා ඉන්නවා. ජීවිතේ නම් ගුහාවේ හැංගිලා ඉන්නවා. තේරෙනවද? එතන මේ සඳහන් කරනවා ආයුෂ්මතුන් වහන්සේ ඔය කියන ප්‍රඥාවේ තියෙන ප්‍රයෝජනය මොකද්ද? ඔය කියන ප්‍රඥාවේ ප්‍රයෝජනය මොකද්ද කියලා හෙව්වා. හරි වැදගත් නේ. ප්‍රඥාවේ ප්‍රයෝජනය මොකද්ද? ඔන්න ප්‍රයෝජනය ආයුෂ්මතුනි. ප්‍රඥාව විශේෂ ඥානය ලබා ගැනීම ප්‍රයෝජන කරගෙනයි තියෙන්නේ. සාමාන්‍ය ඥානයක් තියෙනවා. දැන් ඉස්කෝලේ ගිහලා විභාග සමත් වීම පාරේ යනකොට මොන පැත්තෙන්ද යන්නේ? දැන් නම් එක පැත්තක්වත් නැහැ. නේ? එහෙම යනවනේ නේ? එතකොට එක්කෙනෙක් තෙල් ගහලා ඉවරනකම් අනිත් කෙනා ඉවසලා ඉඳීම එහෙම තියනවද? මිනිස්සු මාර විඳවිල්ලක් විඳවන්නේ. හරියට දුක් විඳිනවා මිනිස්සු. නේද? දැන් මේ අද වැඩසට මට දැන් මං නායක ස්වාමීන් වහන්සේත් කතා කරලා ආවා. ස්වාමීන් වහන්සේ කිව්වා මට මේ මෙච්චර පිරිසක් එයි කියලා හිතුවේ නේ ආයුෂ්මතුන්. සෑහෙන පිරිසක් ඇවිල්ලා නේ කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ මිනිස්සු ඉන්නේ පීඩාවෙන්. මිනිස්සු පයින් ඇවිල්ලා හරි ඒ සැනසීම ගන්නවා. මේ ළඟදී මම මේ ගිය සතියේ බෞද්ධයා ඔය ගම්පහ ශාඛාවේ දෙල්ගොඩ නාරංවල ශාඛාවේ බණක් කිව්වා. පිරීලා සෙනග මැදිරියේ. මම බැලුවා මේ තෙල් නෑ පෝලිං. එන්න සෙනගක්. ළමයා මට සෑහෙන සෙනගක් ඇවිල්ලානේ මං කෝ සැනසීම හොයාගෙන එන්නේ. සැනසීම හොයන් එන්නේ මිනිස්සු. ඇයි ප්‍රෝර්ති බලලා හිත ඔක්කොම තුවාල වෙලා. ප්‍රෝර්ති වලින් කරන්නේ මොකද්ද? හිත තුවාල වෙන එක. ඒතකොට තුවාලේ පෑරෙන්නේ කොහොමද? දැන් ප්‍රෝර්ති වලින් හිත තුවාල වෙනවා නම් තුවාලේ පෑරෙන්නේ කොහොමද කියලා දන්නවද? ඈ? මට ඇහුන්නේ නැහැ. දැන් ප්‍රෝර්ති වලින් තමයි හිත තුවාල වෙන්නේ. තුවාලේ පෑරෙන්නේ කොහොමද? පත්තර විස්තර වලින්. ඇයි පාරන උදේට අර සෙට් එක. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒගොල්ලෝ ගානට පාරලා දෙනවා මේක. තුවාලේ පාරනවා නම් කමන්නේ හාරනවා. මම ප්‍රෝර්ති බලන්නෙත් නෑ පත්තර විස්තර අහන්නේ. තැනක මට හොඳට අකුරු පුළුවන්. කවුරුත් මට පත්තරේ කියවලා දෙන්න ඕනේ නෑ. මට අකුරු පුළුවන් නිසා කවුරුත් පත්තරේ මට අකුරෙන් අකුර කියවලා දෙන්න ඕනේ නෑ. ඔබත් එහෙම හිතන්න. මම නම් හිතන්නේ එහෙමයි. මේගොල්ලෝ අකුරෙන් අකුර පත්තර කියවලා දෙන්න මොකද අපි මේ මොන්ටිසෝරිද? මේ රටේ ගොඩාක් මොන්ටිසෝරි අය ඉන්නේ. ප්‍රෝර්ති බල තුවාල පාර ගන්නවා. පාරගත්ත තුවාලේ හාර ගන්නවා. පත්තර තොරතුරු අහලා. හරි පවුනේ අපි. තමන්ගේ මානසික සැනසීම තමන් තුළමයි තියෙන්න ඕනේ. මම නම් කියන්නේ ඒ උදේ දැන් අර බණ මොන හරි යනවා නම් 6 ඉඳලා 6 මාරන ඒක අහලා ටීවී එක වහලා දාන්න ඕනේ. නැත්නම් ඒ බෞද්ධයා හරි ශ්‍රද්ධා හරි ප්‍රඥා හරි දිදුල හරි තව තියෙනවනේ channels ගොඩක් නේ. දම් සතර කියලා එකක් තියෙනවා. ඔය channel එකකට ටක් ගාලා මාරු වෙන්න. අර මොන්ටිසෝරි යන්න එපා. නේද? ටක් ගාලා අපේ අය මොන්ටිසෝරියට වැටෙනවා. ඊට පස්සේ මොන්ටිසෝරි ළමයි වගේ තමයි. මොන්ටිසෝරි ළමයින්ට ලොකු මොලයක් තියෙනවද ප්‍රඥාවක්? ඉතින් ඒක නිසා මේවත් මතක තියාගන්න ඕනේ. ඉතින් අපි තවත් කාරණයක් කතා කළා මේ අද දේශනාව අවසන් කරනවා. එතකොට ප්‍රඥාව තිබෙන්නේ විශේෂ ඥානෙ ලබා ගැනීම ප්‍රයෝජන කරගෙනයි. ඒ වගේම ප්‍රඥාව තියෙන්නේ පරිපූර්ණ අවබෝධය ලබා ගැනීම ප්‍රයෝජන කරගෙනයි. ප්‍රඥාව තිබෙන්නේ අකුසල් ප්‍රහාණය කිරීම ප්‍රයෝජනය කරගෙනයි. එහෙනම් යම් කෙනෙකුට ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ විශේෂ ඥානය ඇති වෙනවා. පරිපූර්ණ අවබෝධයක් ඇති වෙනවා. අකුසල් ප්‍රහාණය වීම පිණිස පවතිනවා. ආයුෂ්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වෙන්නේ මොනවද? මොන හොඳ ප්‍රශ්නයක්. සම්මා දිට්ඨිය ඇති කර ගන්නට උපකාර වෙන්නේ මොනවද? ආයුෂ්මතුනි සම්මා දිට්ඨිය ඇතිවීමට උපකාර වන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය ඇහිීම. ඒක පරතෝ ഘോഷය. හරිද? චතුරාර්ය සත්‍ය ධර්මය අහනවා. ඊට අනුකූලව යෝනිසෝ මනසිකාරයේ හැසිරෙනවා. මෙන්න සම්මා දිට්ඨියට ප්‍රධාන වශයෙන් උපකාර වන කාරණා දෙක. ධර්ම ශ්‍රවණයයි ඒ අහන ධර්මයට අනුව නුවණින් විමසීමයි යෝනිසෝ මනසිකාරයයි. ආයුෂ්මතුන් වහන්සේ
අංග කීයකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨියද චිත්ත දියුණුව පිණිස පවතින්නේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ පවසනවා ආශ්මතුනි කරුණු පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය නිසයි චිත්ත දියුණුව ඇති වෙන්නේ. නිවනටපත් වෙන්නේ. හරිද? මොනවද ඒ කරුණු පහ? සම්මා දිට්ඨියට උපකාරී වෙනවා කියන සීලය. සීලෙන් අනුග්‍රහ කරන්න ඕන කියනවා. සිල්පද කඩාගෙන බෑ මේක කරන්න. ඇයි හිත අවුල් වෙනවන්නේ? එතකොට ප්‍රඥාව. ප්‍රඥා පෑලදොරින් පලා යන වගයි. ඉතින් ඒක නිසා සම්මා දිට්ඨිය ඇති කරගන්න සිල්වත් වෙන්න ඕනේ. එතකොට ධර්මය අහන්න ඕනේ. එතකොට ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම සම්මා දිට්ඨිය ඇති කරගන්න සමත භාවනාව කරන්න ඕනේ. විදර්ශනා භාවනාව කරන්න ඕනේ. එහෙනම් මේ කාරණා පහ වැදගත්ම කාරණා පහ. සම්මා දිට්ඨියනේ ඇති කරගන්න ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි සීල් රකින්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නයි බණ අහන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නයි ධර්ම සාකච්ඡා කරන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නයි සමත භාවනාව වඩන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්නයි විදර්ශනා භාවනාව වඩන්නේ. හොඳයි. වෙලාව 2යි. ඒ නිසා අද දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. මෙතෙක් වේලා සදහම් ශ්‍රවණය කොට රැස් කළ සියලු පුණ්‍ය සම්භාර ධර්මයේ ඔබ හැමතෙම ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා. පුණ්‍යානුමෝදනාව. අද මෙම සීල භාවනා වැඩසටහනේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබනවා ප්‍රේමලතා පෙරේරා මෑණියන් විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම නමින් මියගිය දෙමාපියන්ට සහ සොහොයුරන් වන දයානන්ද පෙරේරා, ගුණපාල පෙරේරා සහ ශාන්තලාල් පෙරේරා යන සියලු දෙනාගේම භව ගමන් සුවපත් වී හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට මෙම සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා. සුජීවත්ව සිටින දරු මුණුබුරන්ට ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය ලැබේවා. දරුවන්ට යහපත් සුබදායි අනාගතයක් තහවුරු වේවා. ආරාමයේ වැඩ වාසය කරන පූජනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර අද දින මෙම වැඩසටහනට සම්බන්ධ වූ හැම දිනාටමත් ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ලැබේවා. නන්දා රත්නායක මෑණියන් විසින් දායකත්වය දරා බලාපොරොත්තු වෙනවා ඉස්රාමලත් විදුහල්පති HWS සිල්වා මහත්මයාට ස්වාමි පුරුෂයාට පොලිස් සැරයන් SD සිරිවර්ධන බෑණනුවන්ට HK හින්නිනෝනා මෑණියන්ට RM සෝමසේන සහෝදරයාට RM කරුණාවතී නැගණියට පින් අනුමෝදන් කොට ඒ අයගේ භව ගමන සුවපත් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. පුතණුවන් ඇතුළු දියණිවරු දෙදෙනාටත් මුණුබුරු මිනිබිරියන්ටත් මෙම කුසල් හේතුවෙන් නිදුක් නිරෝගී සුවය සැලසේවා. හැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ආරාමයේ වැඩ වාසය කරන පූජනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව චිර ජීවනය සැලසේවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. රටදෑ සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු පැවිදි උතුමන්ට අභිහිත රණවිරුවන්ට ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ පින් සංසාර දුක්ඛයන්ගෙන් අත් මිදීම පිණිසම හේතු වාසනා වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාට සමස්ත කල්යාණ මිත්‍ර පූජනීය මහා සංඝරත්නයටත් පොදුවේ අපි සියලු දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාතිහිතයිෂීන්ටත් අද දවසේදී මෙම වැඩසටහනට සම්බන්ධ වෙලා ජීවිතයට ගුණයෙන් යමක් එකතු කරගන්නට වෙරවීරිය වඩන සදැහැති ඔබ හැම දිනාටමත් ඔබට දන්පැන් පුදන ගිලන්පස පුදන අපෝපකාර කරන මෙවැනි වැඩසටහන් සංවිධානය කරන හැම දිනාටමත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ අමා නිවන් සුව පිණිසම හේතු වාසනා වෙත්වා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.